ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක මතයතුමාන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. උන්වහන්සේ මේ කරුණ කියමින් සිටියදී එක්තරා ප්‍රධානියෙක් අවුත් උන්වහන්සේ නමැද මගේ දුව දැන් මලාය. එහෙත් ඔබ වහන්සේ අවුත් ඈ මත අත තැබුව මැනව. එවිට ඈ ජීවත් වනු ඇතැයි කීය. ජේසුස් වහන්සේ නැගිට ඔහු පසුපස්සේ ගියසේක. උන්වහන්සේගේ ශ්‍රාවකයෝද එසේම කළහ. එවිට 12 වසක් මහලේ රෝගයෙන් පෙළෙනු ස්ත්‍රියක් උන්වහන්සේ පසුපස්සේ આવුත් උන්වහන්සේගේ සලුව දාවලට අත තැබුවාය. එසේ කළේ උන්වහන්සේගේ සලුවට පමණක්වත් අත තැබුවොත් මට සුවය ලැබෙනු ඇතැයි ඇස් හිතාගත් බැවිනි. ජේසුස් වහන්සේ හැරී ඈ දැක දියණියනේ ධෛර්ය ගන්න. ඔබ ඇදහිල්ල ඔබ සුවපත් කළේ යයි වදාළසේක. ඒ ස්ත්‍රිය ඒ මොහොතේ පටන් සුවපත් වූවාය. ජේසුස් වහන්සේ ප්‍රධානියාගේ ගෙට ඇතුළු වී නලාකාරයන්ද ഘോഷා කරමින් සිටි සමූහයාද දැක අහකට යන්න දැරිය මැරී නැත ඈ නිදන්නේ යයි වදාළසේක. එවිට උන්වහන්සේට සරදම් කළහ. ඒත් සමූහයා පිට කරනු ලැබූ පසු උන්වහන්සේ ඇතුල් වී ඇගේ අත ඇල්ලුසේක. දැරිය නැගිට්ටාය. මේ සිද්ධිය පිළිබඳ පුවත මුළු රට පුරා පතල විය. ස්වාමින් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි වහන්සේට ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රමාන්තේනි පුතේ ආදරේ කරන්න මොහොතක් ඉඳ දෙන්න ගීතිකාව ගන්න. ආදරේ කරන්න මොහොතක් ඉඳ දෙන්න. ජීවිතේ අපේ සමහර තැන්වල අපේ ජීවිතයේ අපිට කරගන්න කිසිම දෙයක් කරගන්න බැරි තැනක අපි වැටෙනවා. ඒ කියන්නේ අපේ ශක්තිය බිඳුවයි. ඒකේ තුන්වෙනි වර්ස් එක. වාලුකා කතරේ යදුමන් බොඳ වූයේ වෙනසීලා සිහිනේ අධෛර්ය වුණු වේලේ ඉඩ දෙන්න ජේසුට. වාලුකා කතරේ යදුමන් බොඳ වූයේ වෙනසීලා සිහිනේ අධෛර්ය වුණු වේලේ ජේසුට ඉඩ දෙන්න. මේක මම ලියන ගීතිකා නෙමෙයි. ඒ කියන්නේ ඒක මම ජේසුත් එක්ක කරන යාඥාව තමයි ගීතිකාවට පෙරලෙන්නේ. එතකොට මේ මගේ ජීවිතේ වත්තල මිස්සමේ ඉන්න කාලේ ජීවිතේ ප්‍රබල සාතන්ගේ පහරකට පස්සේ මගේ ජීවිතේ ෆ්ලැට් වෙච්ච තැනක මට මතකයි අද වගේ මම මගේ කාමරේ මුණින් තලා වැටිලා පොළවේ ඔළුව තියාගෙන අත් දෙක මිට මොලවගෙන දත් මිටි කාගෙන ජේසුට යාඥා කරපු වෙලාවක කිසිම දෙයක් කරගන්න බැරි තැනක්. ඒ කියන්නේ මනුෂ්‍ය මට්ටමින් කිසිම උත්තරයක් නැහැ. එතකොට එහෙම තැනක එකපාර මේ වචන මොකක්දෝ තැනකින් මට මේ වචන ඇහුණා ආදරය කරන්න මොහොතක් ඉඩ දෙන්න ජේසුට කියලා. මම නැගිටලා පියානෝ එක තිබ්බ කාමරේ හැපැත්තේ මම ඒකේ ගිහිල්ලා ඩී කෝඩ් එක මෙහෙම එබුවා ඩී කෝඩ් එක ගහලා ඊට පස්සේ තමයි මේ වචන ටික උන්වහන්සේ මට දුන්නේ. වාලුකා කතරේ යදුමන් බොඳ වූ ඒ කියන්නේ ආඥා කරගන්නවත් බැරි තැනක වෙනසීලා සිහිනේ අධෛර්ය වුණු වෙලේ ඉඩ දෙන්න ජේසුට. මගේ ප්‍රේමවන්තයනි මේක මහා ගැඹුරු ඇත්තක්. ඒ කියන්නේ උන්වහන්සේ එසකියල් 37 එසකියල්ට කතා කරලා කියන මනුෂ්‍ය පුත්‍රය යන්න ඇටසැකිලි යායක් පෙන්නනවා. එතනට යන්න ඒ ඇටසැකිලි යායට දිවස් වැකි කියන්නේ. ඇටසැකිලි යායට දිවස් වැකි කියන්න ඒ ඇටසැකිලි යාය සමාන කරන උන්වහන්සේ 11 වෙනි වගන්තිය බලන්න. එවිට උන්වහන්සේ මට කතා කොට මෙසේ වදාළසේක මනුෂ්‍ය පුත්‍රය මේ ඇටකටු වනාහි 11 වෙනි වගන්තිය. මනුෂ්‍ය පුත්‍රය එසකියල් 37:11. මනුෂ්‍ය පුත්‍රය මේ ඇටකටු වනාහි එසකියල් 37:11. මනුෂ්‍ය පුත්‍රය මේ ඇටකටු වනාහි මුළු ඊශ්‍රායෙල් වංශයය අපේ ඇටකටු වියලී අපේ බලාපොරොත්තුව නැති වී තිබේ. අපි සහ මුලින්ම සිඳ දමනු ලැබුමේ උට කිය. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ඇටකටු ඒ කියන්නේ අර බලාපොරොත්තුවේ කියන මස් වැදල්ලක්වත් නැහැ.
මගේ ආදර පුතේ දේ ප්‍රේමාන්තේනි සමහර වෙලාවට අපි හැම තැනකට වැටෙනවා. ඔබත් මමත් අපි හැම කෙනෙක්ම ජීවිතයේ බිඳුවටම වැටිච්ච තැන. ජීවිතේ කර කියා ගන්න බැරි තැන. මහලේ රෝගියා වගේ යයිරස්ගේ දුව අද යයිරස් ඇවිල්ලා ජේසුට කතා කරලා කියන්නේ මගේ දුව මලා මගේ දුව මැරිලා. ඒ කියන්නේ මනුෂ්‍ය තලයෙන් කිසිම දෙයක් නැහැ. ඔබේ ජීවිතේ හැම තැන් ඕන තරම් තියෙනවා. මැරෙන්න ඕනේ නැහැ ඒකට. බලාපොරොත්තුව මැරිච්ච තැන ඔබගේ මට්ටමෙන් ඔබට උත්තරයක් නැති තැන. ඒක සමහර වෙලාවට පාපයක අන්තයක නිසා. ඔබ බලාපොරොත්තු වෙච්ච දේවල් ڇප්ප වෙච්ච නිසා. ලෙඩක් දුකක් රෝගයක් නිසා. ඔබගේ ජීවිතේට වෙන්න පුළුවන් ඒ දේ. මට උත්තරයක් නැහැ ස්වාමීනි. මගේ ආදර පුතේ දේ ප්‍රේමාන්තේනි. ඒ තැන අද ස්වාමීන් වහන්සේ කතා කරනවා ස්වර්ගයේ නිමගක් ගැන. ස්වර්ගයේ නිමගක්. ඒ ස්වර්ගයේ නිමගේ එල්ලෙන්න අද අපි දකිනවා ජාකබ් ජීවිතය. ජාකබ් කියලා කියන්නේ ප්‍රශ්න ගොඩක ගිය මිනිස්සෙක්. ජාකබ්ගේ කතාව ඔබ කියවුවොත් එහෙම හරි පුදුම තැන් තියෙනවා උපති කතා පොතේ. උපති කතා පොත කියවන්න ඕනේ තේරුමක් එක්ක. ඒක සමහරවිට කියුවයි කියලා ඔබට එකපාර තේරෙන එකක් නැහැ. සමහර තැන් එහෙම හරිම අමුතුයි. දැන් ජාකබ්ගේ උපත ගැන කතා කරද්දී උපති කතා පොත 25 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි වගන්තිය බලන්න. උපති 25:24. ඇගේ ප්‍රසව කාලය සම්පූර්ණ වූ විට මෙන්න ඇගේ කුසෙහි නිමුල් දරුවෝ සිටියහ. පළමු වෙන්න උපන්නේය. මගේ ප්‍රේමවන්තයනේ මේක තේරුම් ගන්න ඕනේ. දැන් මේක ගැන හිතද්දි තමයි මට මතක් වුනේ. දැන් සාමාන්‍යයෙන් කුළුදුලාට ලොකු උරුමයක් තියෙනවා. 3න් 2ක උරුමයක් කුළුදුලාට. පියාගේ පරම්පරාවේ උරුමය ආලේපය හම්බ වෙන කුළුදුලාට. බාලයට නෙමෙයි. දැන් මෙතන ට්වින්ස්ලා. දැන් කුළුදුල් දරුවා නියුන් දරුවා දැන් මෙතනදී ඇත්තටම ඔබ වෛද්‍යවරගෙන් අහලා බලන්න මේක වෛද්‍යවරු අහගෙන ඉන්නවා නම් ඔබ දන්නවා ඒක සයන්ස් හොඳට ඉගෙනගෙන තියෙනවා නම් ඒ කියන්නේ මම සයන්ස් ඉගෙන ගත්තා කියන එක මේ කියන්නේ මේ පොයින්ට් එක විතරක් දන්න. ඉතින් ඒ කියන්නේ ඔබ ඒක දන්නවා ඇත්තටම ට්වින්ස්ලගේ මුලින්ම ඉපදෙන්නේ බාලයා. වැඩිමලා එන්නේ දෙවනියට. අපරාධ ඒක ඒසව් දැනගෙන හිටියෙත් නැහැ. ජාකබ් දැනගෙන යන ඇවිල්ලා ඊසාක්ගේ දරුවා දෙන්න. ඇත්තටම එතකොට ජාකබ් තමයි කුළුඳුලා. ඉපදුනේ ඒසව් වුණාට. හැබැයි ඉපදුනේ ඒගොල්ලෝ දන්නේ නැහැ විද්‍යාව. එතකොට එතනදී ඉපදිච්ච ඒසව්ට තමයි උරුමය තියෙන්නේ. වචනේ කතා කරලා කියනවා ඔහුගේ ඇඟ පුරා දැන් ඇගේ කුළුදුල් නිවුන් දරුවෝ සිටියහ පළමු වෙන්න උපන්නේය. ඔහු රතු පාටය ඔහුගේ ඇඟ පුරා ලෝම වැස්මක් මෙන් විය. එබැවින් ඔහුට ඒසව් යන නම දෙන ලදී. ඉන්පසු උපන්නේ ඔහුගේ සහෝදරයාය. ඔහු තම අතින් ඒසව්ගේ විලුඹ අල්ලාගෙන සිටියේය. එබැවින් ඔහුට ජාකබ් යන නම දෙන ලදී. රෙබේකාට මොවුන් ලැබෙන විට ඊසාගේ වයස අවුරුදු 60කි. දැන් ඒ කියන්නේ විලුඹ අල්ලගෙන එන්නේ. ඒ කියන්නේ අතරින්න චරිතය. එතනත් කොමරි අයියාගේ අර අයියා එලියට එන මුලින්ම නැද්ද? එතන එයාගේ විලුඹ එල්ලලා ඉන්නේ. යන පොඩි ගාලේ නම් අමුතු චරිතයක්. මම හිතන්නේ එයා ඒක නිසා එයා උරුමය හොරා ගන්නවා. අම්මා ආදරේ එයාට තාත්තව රවට්ටලා එක ගන්නේ. කුළුදුලාගේ උරුමය රවට්ටලා ලෝම වස්ත්‍රයක් ඇඳගෙන ඉතින් අයියාගේ සුවඳ කුමාරි එතන අරගෙන එතන තාත්තා අන්ධ තාත්තව පාවිච්චි කරනවා. ඒක නිසා තමයි ඒසව මරන්න හොයද්දී එයා පැනලා යන්නේ. මගේ ප්‍රමාන්තනේ දැන් මෙහෙම චරිතයක් පව් කරපු නන්නත්තර වෙච්ච චරිතයක්. අද පළවෙනි කීම කතා කරලා කියනවා. එයා සිහිනයක් දැක්කා. ඒ සිහිනය මොකක්ද? දැන් එයා ඒ සිහිනය දකින්න තැන ජාකබ් බේර්ෂෙබාවෙන් නික්ම හාරාන් බලා ගියේය. ඔහු එක්තරා ස්ථානයකට පැමිණ ඉර බැස ගෙහින් මුළු රාත්‍රිය මෙහි ගත කළේය. තවද ওই එතනින් ගලක් රැගෙන ඒ මත හිස තබාගෙන නින්දට නිදන්නට විය. ඇයි ගලක් ගත්තේ? දැන් කොට්ටකට ගලක් ගන්න බෑනේ මගේ ප්‍රමාන්තේනේ. එතන මොනවා හරි තිබුණා. රෙදි පොට්ටනේ හරි තියාගන්න තිබුණා. ගලක්. ඒ කියන්නේ ගලක් ඔලු උඩ
හරි නින්ද යන තරමට. ඒ කියන්නේ එච්චර කටුක තැනක යන්නේ. ස්වාමීන් වහන්සේ ප්‍රකාශ වෙන විදි තියෙනවා. හීනය කියන එක ස්වභාවිකව ස්වාමීන් වහන්සේ කතා කරන තැන. ඒ හීනය වචනයක හීනයක් දකින්න මොකද දකින්නේ? ඔහු එවිට ඔහු සිහිනයක් දිටියේ පුදුමයකි පොළොවේහි තබන ලද ඉනිමගකි එහි මුදුන අහස දක්වා විය. මෙන්න දෙවියන් වහන්සේගේ දූතයෝ එහි නගිමින්ද බසිමින්ද සිටියෝය. එයන මොකක්ද? පොළොවයි ස්වර්ගයයි යාකරණ ඉනිමගක්. ඒ විතරක් නෙමෙයි ඒ සම්බන්ධතාවය නිතරම තියෙනවා. දේවදූතයෝ යනවා එනවා එතන. මගේ ප්‍රේමවන්තයනි උන්වහන්සේ මේක ගැඹුරු අත්දැකීමක්. ඒ කියන්නේ පොළව අහස යා වෙන තැනක්. මේ අත්දැකීම ජේසු කතා කරන තැනක් තියෙනවා. ජේසු කතා කරන තැනක් තියෙනවා. ජේසු කතා කරලා කියනවා ඔබ මීට වඩා දේවල් දකිනවා. බලන්න මත ජෝම්තුමාගේ පළවෙනි පරිච්ඡේදය. පළවෙනි පරිච්ඡේදයේ 51 වෙනි වගන්තිය. නතානියෙල් කැඳවන තැනදී ජේසු කියනවා මෙන්න මේ වචන. තවදුරටත් උන්වහන්සේ කතා කරමින් ඒකාන්තයෙන්ම මම ඔබට කියමි ස්වර්ගය විවර වී මනුෂ්‍ය පුත්‍රයාණන් වෙත දෙවියන් වහන්සේගේ දූතයන් නැග යනවත් බැස එනවත් ඔබ දකින්නේ එයි වදාළසේක. දැන් ජාකබ් දකින සීනය දේවදූතයන් නගිනවා බහිනවා එතන. ඒ කියන්නේ නිරන්තර සම්බන්ධතාවයක් ස්වර්ගයයි පොළොවයි සම්බන්ධ වෙච්ච තැනක. දෙවියන් වහන්සේ එතන කතා කරන්නේ ජාකබ්ට. මගේ ප්‍රේමවන්තයනි අපේ මනසේ අපේ කනෙක්ෂන් එකේ තියෙන්න ඕනේ මනුෂ්‍ය ශක්තියෙන් මට කරනවා තියා හිතන්නවත් බෑ. හැබැයි මේ අත්දැකීම ඔබගේ මගේ ජීවිතයේ ස්වර්ගය පොළව යා කරන අත්දැකීමක ප්‍රකාශනයක්. ඒකේ අත්දැකීමක් ඔබගේ මගේ ජීවිතේ තියෙන්න ඕනේ. ඒ ප්‍රකාශයෙන් පස්සේ ජාකබ් මොකද කරන්නේ? ජාකබ් ඒ ගල් ගෙඩිය අරගෙන බෙර්ෂෙබා කියලා කියන ස්ථානය දෙවියන් වහන්සේගේ මැදුර කියන තැන එතන ගල් ගෙඩිය අරගෙන එකෙන් පූජාසනයක් හදනවා. නමස්කාර කරනවා. ජීවිතයේ ඒ කටුක අත්දැකීමම ස්වාමීන් වහන්සේගේ පූජාසනයක් වෙන්නේ. ස්වාමීන් ඒ බිඳුණු තැනම ප්‍රතික්ෂේප වෙච්ච තැනම උන්වහන්සේ යාගයට ඔසවන්නේ. ඒ වේදනාවත් එක්ක ස්වාමීන් වහන්සේ කතා කරන්නේ. ඔබගේ මගේ ජීවිතේ මේ බිඳුවේදී මගේ ප්‍රේමවන්තයනි මේ කටාගෙන වැටෙන තැනදී මේ ස්වර්ගික ඉනිමග දේවදූතයෝ නගිනවා බහිනවා නිරන්තර සම්බන්ධකම ඉනිමග ඔබගේ මගේ ජීවිතේ අයිතියක්. මගේ ප්‍රේමවන්තයනි එහෙම සම්බන්ධ වෙච්ච තැන නිසායි එදා අද අපි සුවිශේෂය දකින්නේ වචන ගන්න සුවිශේෂයේ ධර්මශාලා ප්‍රධානියා යයිරස් කියන නම මෙතන නැහැ. මාක්තුමා කතා කරනවා යයිරස් කියලා. මාක්තුමාගේ සුවිශේෂයේ යයිරස් එන්නේ දුව අසනීපයි මගේ චූටි දූත සනීප නැහැ මරණාසන්නයි කියලා. මතයතුමාට එද්දි මැරිලා. ඒක තමයි ඒක ඔබ අවුල් වෙන්න එපා. දැන් මාක් අපි සති දෙකකට ඉස්සෙල්ලා කිව්වා ගිය සතියේ නෙමෙයි ඊට ඉස්සෙල්ලා සතියේ යයිරස්ගේ දියණිය එතනදී අසනීපයි කියලා මගදී මැරෙන්නේ. මගේ දැන් පණිවිඩය කරන ස්වාමීන් වහන්සේ වෙහෙස කරන්න එපා. එතකොට දැන් මතයතුමාගේ මැරිලා. ඒ කියන්නේ මුලින් මාක් ලිව්වා මතයතුමා පස්සේ ලිව්ව නිසා ඒ කියන්නේ පස්සේ වෙනකොට මැරිලාද? නෑ. එහෙම එකක් නෙමෙයි මේ කතා කරන්නේ. මේ ඇවිල්ලා ඉතිහාසය වෙච්ච සිද්ධිය මොකක්ද කියලා ඉතිහාසය ගැන කියන පොතක් නෙමෙයි බයිබලේ. හැම බයිබල් කර්තෘවරයෙකුටම අදහසක් තිබුණා. There is no text without context. ඒතර context එකක් තිබුණා. එයාලගේ පණිවිඩය දෙන්න කතා කරන්න කියපු අරමුණක් තිබුණා. ඒ අරමුණ තුළ එයා ගත්ත කතාව. ඉතින් මෙතනදී යයිරස් මුලින්ම ජේසුව හම්බ වෙලා කියනවා මාක්තුමාට අනුව අසනීපයි කියලා. මේකේ මැරිලා තමයි එන්නේ. ඒතකොට කොහොම හරි මගදී මැරුණා. ඒ යයිරස් කියන්නේ නැති සමහරට ස්වාමිනේ මැරුණත් කමන්නේ බවන්සේ එන්න කියලා. ඉතින් මේක මැරිලාද හිටියේ නැද්ද කියන එකේ ඔළුව කඩා ගන්න එක නෙමෙයි පණවිඩ වෙන්නේ. ඒක තමයි සමහර වෙලාවට අපි බයිබලයේ වචනයත් එක්ක ඔට්ටු වෙවි වචනේ අර්ථය අරගෙන නන්නත්තර වෙනවා සමහර තැනක. ඒක by the way. නමුත් අද බලන්න වචනේ කතා කරලා කියනවා. උන්වහන්සේ මේ කරුණ කියමින් සිටියේදී එක්තරා ප්‍රධානියෙක් අවුත් උන්වහන්සේ නමද මගේ දුව මේ දැන් මලාය. ඒත වහන්සේ අවුත් මත අත තැබුව මැනව. විඩ ජීවත් වුණ වෙත කිය.
මගේ ප්‍රමාන්තනේ ඒ කියන්නේ මැරිලා ඒ බින්දුවේදී යයිර සදාහන දෙයක් තියෙනවා. එයිනේ මග ස්වර්ගය පොළව යාවෙන තැනක්. මනුෂ්‍ය ශක්තියෙන් කරන්න බෑ. හැබැයි එතන ප්‍රකාශනයක් ස්වාමින් වහන්සේ ඒ කියන්නේ හරි මේ ලෝකේ තලයෙන් හුස්ම ගිහලා ඉවරයි. නලාකාරයෝ පිඹිනවා. ලතෝන දෙනවා. ඔක්කොම ඉවරයි. දැන් මැරුණා. හැබැයි වහන්සේ ඇවිල්ලා අත තියන්න. මේකයි ඔබ ස්වර්ගයේ ඉන්නේ මග. දේවදූතයෝ නගින බහින අත්දැකීම ඔබගේ මගේ ජීවිතයේ හිතා ගන්න බැරි තැන ඔබට විශ්වාස කරන්න පුළුවන්ද? ස්වාමිනී ඔබ වහන්සේ අත තිබ්බොත් නැගිටිනවා. දැන් මේකේ තව ගැඹුරක් තියෙනවා. යයිරස් මැරිච්ච ගමම්ම කියන්නේ ජුදා ජනතාව මගේ ප්‍රමාන්තනේ යාලා විශ්වාස කරා. දවස් 3ක් වෙනකන් ආත්මය ඒ බොඩි එක ශරීරයේ වටේ ඉන්නවා කියලා. ඊට පස්සේ තමයි යන්නේ. දැන් මේ අපේ සමහර තැන්වලත් ඒ විශ්වාස තියෙනවා. ඒක තමයි පෙට්ටිය කරකවන්නේ. ඒ කියන්නේ හොල්මන අවතාරය මඤ්ඤම් කරන්න. ඊට කරකවල යන්නේ වැලි දාන්නේ එක තියෙන පාර හොයාගෙන ඉන්න බැරි වෙන්න. තේරුණාද කියන්නේ? එහෙම ප්‍රශ්න තියෙනවා. තේරුණාද කියන්නේ? ඒක කෙනාගේ විශ්වාසය. කෙසේ වෙතත් ජුදා ජාතකයෝ හිතාගෙන හිටියා පොරි දාන්නේයි දන්නේ නැහැ නේ. කකා එන්න වෙන්නේ නැති මං හිතන්නේ. කෙසේ වෙතත් ජුදා ජාතිකයෝ හිටියා. ඒගොල්ලෝ හිතුවා දවස් 3ක් තමයි තියෙන්නේ. ඒක තමයි යේසු ලාසරස්ගේ සිද්ධියදී ජෝහන් තුමාගේ 11 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ purposely දවස් 2ක් එතන ඉන්නවා. වචනේ ගන්න. ජෝහන් 11 වෙනි පරිච්ඡේදයේ දැන් මේ මරණයත් එක්ක තියෙන ස්වාමීන් වහන්සේගේ අධිකාරී බලය අපි අයිති කරගන්න. එතකොට ලාසරස් මැරිලා කියලා පණිවිඩේ එනවා. උන්වහන්සේ ඔවුන්ට ප්‍රේම කළා කියලා කියනවා. හැබැයි ප්‍රේම කරා කියලා කිව්වට මොකද වෙන්නේ? කතා කළා කියනවා. උන්වහන්සේ එතන දවස් 2ක් එතන හිටියා කියලා. 6. ඒත් උන්වහන්සේ අසනීපෙන් සිටි බව උන්වහන්සේ සැලවූ පසු තමන් සිටි ස්ථානයෙහිම දෙදිනක් නතර වී සිටිසේක. කුමාරි එතනට යනකොට 3 වෙනි දවසත් ඉවරයි. මැරිලා 3 වෙනි දවසත් ඉවරයි. එතන ගෙදර ගියාම කියන්නේ දැන් මැරිලා 3 වෙනි දවසක් ගඳත් ඇති කියලා. මගේ ප්‍රමාන්තනේ එයි මේ 3 වෙනි දවස කියන එකේ තේරුම මොකක්ද? එතකොට එයාලට අනුව කිසිම කෙනෙක්ට කිසි දෙයක් කරන්න බෑ. ඒ කියන්නේ ආත්මයත් ගිහිල්ලා ඉවරයි. දැන් ඒකයි යයිරස් මෙතන immediately මැරිච්ච ගමන් සමිනේල අත තියන්න ඔබට දෙයක් කරන්න පුළුවන්. හැබැයි යේසු මෙයින් එහා යනවා ලාසරස් යන මැරිලා දවස් 3ක් නායිම් නුවර වැන්දපුවගේ මරණය නැගිටපු සිද්ධි 3යි තියෙන බයිබලේ. නායිම් නුවර වැන්දපුවගේ පුතත් දෙනිය සාමාන්‍යයෙන් ජුදා ජාතික එක දවසයි මම මිනිහ තියාගන්නේ. එදා දවසම බලනවා දෙනියට අත තියලා ඒ වෙලාවම යවුමනේ නැගිටින්න කියලා කියනවා. ලාසරස් සිද්ධි තමයි මේ දෙකමට එහාට යන්නේ. දවස් 3ක් පරණ වෙච්ච තැනත් උන්වහන්සේගේ අධිකාරී බලය තියෙනවා. ඒතර මනුෂ්‍ය තලයෙන් කරන්න කිසිම දෙයක් නැහැ. ඔබ වහන්සේ අත තිබ්බොත් මගේ ප්‍රමාන්තින ඔබට මට මෙතන නතර වෙන්න පුළුවන්ද? ඔබ වහන්සේ අත තිබ්බොත් ඔබ වහන්සේ අත තිබ්බොත් මේක වෙනවා. ඒ කියන්නේ එතන ඔබගේ ජීවිතය ඔබට හිතා ගන්නවත් බෑ. හැබැයි මේ ස්වර්ගයේ ඉන්නේ මග. මනුෂ්‍ය තලයෙන් බිඳුවට වැටිච්ච තැන ඔබගේ ඔළුව කළු ගලක තියාගෙන නෙමෙයි ඔළුවේ කළු ගලක් තියාගෙන ඉන්නවා වගේ අත්දැකීම. ස්වාමීන් වහන්සේ ජාකෝබ්ට දෙන පොරොන්දුව බලන්න. උන්වහන්සේ ජාකෝබ්ට මහා පොරොන්දුවක් දෙනවා. ස්වාමීන් වහන්සේ එයට ඉහළින් සිට මේ වනාහි මම වනාහි නුඹේ පියා වූ ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේද ඊසාගේ දෙවියන් වහන්සේද වන සමිදානන් වහන්සේ වෙමි. ආබ්‍රහම් ඊසාක් මැරිච්ච අය. හැබැයි උන්වහන්සේ මලවුන්ගේ දෙවියන් නෙවෙයි ජේසුස් කතා කරලා කියනවා. විනයදරව ප්‍රශ්න කරද්දී මේ ස්ත්‍රියට පුරුෂයන් 7 දෙනෙක් හිටියා. හැම මොසෙස් ව්‍යවස්ථාව අනුව දරුවෙක් නැතුව පුරුෂයා මැරුත් ඊළඟ කෙනා මම බඳිනවා. මෙම 7 දෙනාම බැඳලා ස්වර්ගයට ගියා. මරණයෙන් පස්සේ කාගේ බිරිඳ වෙනවද කියලා. ජේසුස් කියනවා ස්වර්ගයේ ආවාහ වීමක්වත් විවාහ වීමක්වත් නැහැ. ඔබ මුලා වෙන්නේ දෙවියන් වහන්සේගේ වචනයද උන්වහන්සේගේ බලයද දන්නේ නැති නිසා කියලා. උන්වහන්සේ කියනවා ස්වර්ගයේ ආවාහ වීමක්වත් විවාහ වීමක්වත් නැහැ. ඔබ මුලා වෙන්නේ දෙවියන් වහන්සේගේ වචනයද උන්වහන්සේගේ බලයද දන්නේ නැති නිසා කියලා. උන්වහන්සේ කියනවා ස්වර්ගයේ ආවාහ වීමක්වත් විවාහ වීමක්වත් නැහැ.
ගිනිගන්න පඳුර ගාව සිද්ධියදී දෙවියන් වහන්සේ ආබ්‍රහම් ඊසාක් ජාකබ්ගේ දෙවියන් වහන්සේ කියන්නේ එයාලා මැරිච්ච අය නෙමෙයි ජීවත් වෙන අය. උන්වහන්සේ මලවුන්ගේ දෙවියන් වහන්සේ නෙමෙයි ජීවමාන සැනන් වහන්සේ කියලා ජේසුස් කතා කළා මේ තනම ගන්නවා. දෙවියන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ආබ්‍රහම්ගේ ඊසාක්ගේ ජාකබ්ටනේ කතා කරන්නේ. එයාගේ දෙවියන් වහන්සේ මමයි. ඒ කියන්නේ මරණයෙන් නැවතීමේ තිතක් තියන්නට බැරි ස්වාමින් වහන්සේ උන්වහන්සේ. උන්වහන්සේ ඔබගේ ජීවිතයේ ඒ තැන ක්‍රියා කරන්න පුළුවන් මේ ස්වර්ගික ඉනිමග ඔබගේ ජීවිතයේ යථාර්ථයක්. ඒ ජීවිතේ නගිනවා බහිනවා ඒ ඉනිමගේ නගිනවා බහිනවා. ඒ කියන්නේ නිරන්තරයෙන් මේ ලෝකයේ තුල අපි පහතට යනවා ස්වර්ගයට යනවා සිතුවිලි නිරන්තර නගින බහින තැනක ඒ තැන ඔබගේ මගේ ජීවිතේ කඩාගෙන වැටෙද්දි ඒ සිතුවිලි උඩට නැගලා එතන සම්බන්ධ වෙන්නට ආරාධනාවක් වචනේ කතා කළා කියනවා. දෙවියන් වහන්සේ මමයි නුඹ සැතපී සිටින දේශය මම නුඹටත් නුඹේ පෙළපතටත් දෙන්නෙමි. උතුරකට උරුමයක් කාලකන්නේ ජරා වැඩක්. දෙවියන් වහන්සේට පුළුවන් ඒ සාපය ඒ පාපය ආශිර්වාදයක් කරන්න. බෙත්ෂෙබා සමග පව් කරලා දාවිද් ඒ පාපී සම්බන්ධකමෙන් තරුවා මැරිලා එතනින් තමයි මහා ප්‍රඥාවන්තම යුග පුරුෂයා ඉපදෙන්නේ සලමොන් රජතුමා. බෙත්ෂෙබාගේ දරුවෙක් අච්චර බිසවවරු ඉන්නේ නැද්දි බෙත්ෂෙබා පාපේ උරියාගේ බිරිඳ ඒ අනියම් සම්බන්ධයත් එක්ක තැනයි ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරන්නේ. ඔබ විශ්වාස කරනවද? ඔබගේ ජීවිතේ වරද්දගත් තැන, ඔබගේ ජීවිතේ කඩාගෙන වැටිච්ච තැන, ඔබ ජීවිතේ චප්ප කරගත්ත තැන එතනමයි ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරන්නේ. ඔබට බලාපොරොත්තු වෙච්ච නැති තැනින් ස්වාමීන් වහන්සේ ඔබගේ ජීවිතේ ක්‍රියා කරනවා. රෝම 5:20 උන්වහන්සේ කතා කළා කියනවා ව්‍යවස්ථාව පැමිණි පසු පාපය බහුල විය, පාපය වැඩි වූ තැන උන්වහන්සේගේ වරප්‍රසාදය ඊටත් වඩා වැඩි විය. රෝම 5:20 දේව වරප්‍රසාදය ඊටත් වඩා වැඩි විය. පාපය වැඩි වූ තැන එතනයි වරප්‍රසාදය වැඩි වෙන්නේ වෙන තැනක නෙමෙයි. එතනයි උන්වහන්සේ ඔබගේ ජීවිතේ මේනි මග අයිති කරගන්නට ආරාධනා කරනවා. වචන කතා කරලා කියනවා බලන්න ජාකබ්ට. නුඹේ පෙළපත පොළොවේ දූවිලි මෙන් වැඩි වී උතුරු දකුණු බටහිර නැගෙනහිර දිශාවල පැතිර යන්නේ. මේ පිට සියලු ජාතිහු නුඹ හා නුඹේ පෙළපත මගින් තමන් ආශිර්වාද කරන්නෝය. මෙන්න මමද නුඹ සමග සිටිමි. beautiful. බලන්න ස්වාමීන් වහන්සේ ජෝහා ශම්මා මම ඔබත් එක්ක ඉන්නවා. ඒ කාලේ මිනිස්සුන්ට ලොකු අවබෝධයක් තිබුණ නැහැ ප්‍රේමාන්තනේ ස්වර්ගයක් මරණයෙන් පස්සේ ජීවිතයකට වඩා ඒගොල්ලෝ ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය අයිති කරගත්තේ භෞතික දේත් එක්ක. ඒගොල්ලන්ගේ long life දීර්ඝායුෂ ශරීර සෞඛ්‍ය ඒ ආශිර්වාදය තුළ සඵල වෙච්ච පොසත්කම් තිබිච්ච ජීවිතයක් දරු පරපුර ඊළඟ ආශිර්වාදය. දැන් දෙවියන් වහන්සේ ජාකබ්ට උදුරු ගත්ත උරුමයක් එක්ක රවට්ටලා ගත්ත උරුමයක් එක්ක ඒ තැන ඉඳන් ආශිර්වාද කරන්නේ. ඒසව්ගේ පෙළපත නෙමෙයි ජාකබ්ගෙන් තමයි පෙළපත එන්නේ. ජාකබ්ට දාව තමයි ජෝසප් ඉපදෙන්නේ. සහෝදර 12 දෙනා ඒ දරුවා මැරෙන්නේ දරුවා විකුණන්නේ මේ සිද්ධිය යන්නේ ජාකබ්ගේ පෙළපතත් එක්ක. ඒ පෙළපත උතුරු ගත්ත තැන මේක මහ පුදුම සුභාරංචියක්. උන්වහන්සේ පාපේ සාධාරණීකරණය කරනවා නෙමෙයි වංචාවට ඕකේ එක දෙනවා නෙමෙයි. හැබැයි ඔබ මගේ ජීවිතයේ මුස්පෙන්තුකමත් එක්ක වරද්ද ගන්න තැන උන්වහන්සේට පුළුවන් නිවැරදි කරන්න. ඒ ස්වර්ගික ඉනිමග ඔබට මතක් කරලා දෙන එක. මගේ ප්‍රේමන්තයනේ උන්වහන්සේගේ අතට දෙන තැන ඔබගේ ජීවිතේ බලාපොරොත්තු නැති වුණේ කොතනද? ඔබගේ ජීවිතයේ ගිලිහුනේ කොතනද? ඒ සිද්ධිය පුංචි කාලේ මතකය ආයි පස්සට ගන්න බැරි ආයි හදන්න බැරි ඒ සිද්ධිය ස්වාමීන් වහන්සේ ගාව සොච්චමක්. උන්වහන්සේට පුළුවන් ඒක වෙනස් කරන්න. උන්වහන්සේට පුළුවන් ඒක වෙනස් කරන්න. ජීවිතේ වචනයත් එක්ක ඔබ ජීවත් වෙද්දී ඒ ස්වර්ගික ඉනිමග මතක් කරන්න එතනයි. ඒ ස්වර්ගික ඉනිමග ඔබට අවදි කරන්න එතනටයි. උන්වහන්සේ කියනවා මම ඔබ සමග ඉන්නවා. ඒ විතරක් නෙමෙයි. මම නුඹ සමග සිටිමි. නුඹ යන සියලු තැන්හි මම නුඹ රැක බලාගෙන මම මෙම දේශයට මම නුඹට ගෙනෙන්නෙමි. ඒ කියන්නේ උන්වහන්සේ කියන මම ඔබත් එක්ක යනවා. ඔබ ආරක්ෂා කරනවා.
කායින් ආබෙල මරද්දී මැරුවයින් පස්සේ උන්වහන්සේ කායින්ට පොරොන්දු වෙනවා. ඔබට කාටත් අත තියන්න මම දෙන්නේ නැහැ. උන්වහන්සේ මා පුදුම විදියක්, පුදුම ක්‍රමයක්. ජාකොබ් එක උන්වහන්සේ ඉන්නවා, ආරක්ෂා කරනවා. ඊළඟ වචනේ බලන්න. මන්ද මා නුඹට කී දේ ඉටු කරන තුරු අපි හැමෝම කියමු. මන්ද මා නුඹට කී දේ ඉටු මන්ද මා නුඹට කී දේ ඉටු කරන තුරු ඉටු කරන තුරු මම නුඹ අත් නොහරින්නෙමි. මම නුඹ අත් නොහරින්නෙමි. ඒ පොරොන්දුව ඉෂ්ට කරන කම්ම. දැන් ඒක තේරුම් ගන්න ඕනේ තුරු කියන්නේ පොරොන්දුව ඉෂ්ට කරයින් පස්සේ අතාරිනවද? ඒක තමයි ඊළඟ ප්‍රශ්නේ. මගේ ප්‍රේමවන්තනේ බයිබලයේ හීබ්‍රු ටෙක්ස්ට් එකෙන් ඒක සෙප්ටුවජින්ට් ලැටින් වලට ට්‍රාන්ස්ලේට් වෙලා ඉද්දි මේ තුරු කියන වචනේ ප්‍රශ්නයක් තියෙනවා. අපි යමු ඒකත් අපි ඉගෙන ගමු නේද? ගෙවල් වල මේ දවස්වල ලොකු වැඩක් නැහැනේ නේද? ඒක නිසා ගෙවල් වල ඉන්න වෙලාවෙ මේව හරියට ගන්න. මතේතුමාගේ සුවිශේෂය ගන්න. මතේතුමාගේ සුවිශේෂයේ 27 එකේ පළවෙනි පරිච්ඡේද 24 වෙනි වගන්තිය බලන්න මේ තුරු කියන වචනේ තියෙනවා. ඒ කියන්නේ තුරු කියන වචනේ තේරුම හේොස් කියන වචනේ. හේොස් කියන වචනේ තේරුම ඇත්තටම ඊට පස්සේ සිංහල භාෂාවේ ඒ තුරු මම මෙච්චරයි කියලා කියන්නේ ඊට පස්සේ උනේ නැහැ කියන එකනේ. ඇත්තටම මේකේ තේරුම එහෙම නෙමෙයි. ඊට පස්සේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියන අර්ථය. උන්වහන්සේ ජාකොබ්ට කතා කළා කියද්දි මම ඔබ ඉෂ්ට වෙනකන් ඔබත් එක්ක ඉන්නවා ඊට පස්සේ අතාරිනවා නෙමෙයි. බලන්න වචනේ 24. ජෝසප් නින්දෙන් අවදි වූ විට වචනේ ගන්න. මතෙව් 1:24. ජෝසප් නින්දෙන් අවදි වූ විට ස්වාමින් වහන්සේගේ දූතයා ඔහුට අනකල ලෙස මතෙව් 1:24. වචනේ ගන්න මොන එකද? ඒකේ වචනේ බලන්න. මතෙව් 1:24. ජෝසප් නින්දෙන් අවදි වූ විට සමිදානන් වහන්සේගේ දූතයා ඔහුට අනකල ලෙස සිය බිරිඳ කැන්දාගෙන ගියේ. දේවමෑණියෝ ගැන කතා කරා. එහෙත් ඇයට පුත්‍රයා ලැබෙන තුරු ඔහු ඇය සමග එක් නොවිය. ඔහු උන්වහන්සේ ජේසුස්න්. ඒ කියන්නේ පුතා හම්බුනයින් පස්සේ සාමාන්‍ය විදිහට සංවාසය යෙදුණා. ඒක තමයි සමහර මුල් ධර්මවාදී අපේ සහෝදරයෝ ගන්නෙ. ඒ කියන්නේ තුරු කියන වචනේ ප්‍රශ්නයක් තියෙනවා. හේොස් කියන්නේ ඊට පස්සේ කරා කියන එක නෙමෙයි. ඊට පස්සේ නොකරන්න පුළුවන් කරන්න පුළුවන් මේ දෙකේම අර්ථය තියෙනවා. ඉතින් දෙවියන් වහන්සේ කතා කරලා කියනවා ඒ ලැබෙන තුරු පොරොන්දුව ඉෂ්ට වෙන තුරු ජාකොබ් එක හිටියා කියලා. ඊට පස්සේ අතහැරියා නෙමෙයි එකෙන් කියන්නේ. ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා මම ඔබත් එක්ක ඉන්නවා. මගේ ප්‍රේමවන්තයනේ අපි සුවිශේෂයට යනවා. සුවිශේෂයේ වචනය අයිති කරගන්න. එයාලගේ ජීවිතයේ මනුෂ්‍ය මට්ටමින් බිඳුවට වැටිච්ච තැන. ස්වාමීන් වහන්සේ ගාව දන ගහලා ස්වාමීනි ඔබ වහන්සේ අත තිබ්බොත් සුව වෙනවා. ඒක තමයි ස්වර්ගික ඉනිමග. ඒක තමයි පොරොන්දුව අයිති කරගන්න තැන. මනුෂ්‍ය තලයෙන් හිතා ගන්නත් බැරි තැනක. ජේසුස් එහෙම යන්ති මොකද වෙන්නේ? වචනේ කතා කරලා කියනවා ජේසුස් වහන්සේ නැගිට ඔහු පසුපස්සේ ගියසේක. උන්වහන්සේගේ ශ්‍රාවකයෝද එසේම කළහ. එවිට 12 වසක් මහලේ රෝගයෙන් පෙළුණු ස්ත්‍රියක් උන්වහන්සේ පසුපස්සේ આવුත් උන්වහන්සේගේ සලුවේ දාවල්ලට අත තැබුවාය. ඒ කියන්නේ මේක මතේතුමා තමයි කතා කරන්නේ. දාවල්ල කියන්නේ ඒ කියන්නේ වාටිය hem of the cloth. ඒ කියන්නේ ඒ වාටියට අත තිබ්බත් සුව වෙනවා. මගේ ප්‍රමාන්තයනේ උන්වහන්සේගේ සාමාන්‍යයෙන් දාවලු කියලා කියන්නේ මේ දාවල කියන්නේ වාටිය. මේ ටසල්ස් වගේ ඒ වලින් කතා කරලා කියන්නේ මෝසස්ගේ ව්‍යවස්ථාව. ඒක තමයි පරිසුදු ලොකුවට එල්ලි දාගෙන ගියේ ඒවා. ජේසුස්ගේ දාවල්ලට ඒ වාටියට අත තිබ්බ ලොකු කතන්දරයක් නෙමෙයි. ජේසුව බදාගත්තොත් නෙමෙයි නේද? ජේසුස්ගේ අත ඇල්ලුවොත් නෙමෙයි. ජේසුස්ගේ කකුල ඇල්ලුවොත් නෙමෙයි. ජේසුස්ගේ ඇඳුමේ වාටියට අත තිබ්බත් සුව වෙනවා. ඒක මේ ස්වර්ගික ඉනිමග. ඔබගේ මගේ ජීවිතේ මහා ලොකු දේවල් නෙමෙයි. පුංචි නමෝමරිය තුනකින් එක නමෝමරියකින් එක පිතා පුත්‍රයා කියන පුංචි ආඥාවකින් ඔබ එල්ලිලා ඉන්න චූටි තැනකින් ස්වාමින් වහන්සේට දෙයක් කරන්න පුළුවන්. ඒක මේ ඔබ කරන දෙයින් නෙමෙයි වෙන්නේ. ඔබ ඒ හරහා කනෙක්ට් වෙද්දී සම්බන්ධ වෙද්දී ඊළසේ මහා දොරක් ඔබගේ ජීවිතේ හරිනවා. මගේ ප්‍රමාන්තයනේ උන්වහන්සේ අපි දකින්නේ ජේසු කියනවා ඔබ සුදාත්මයන් ඔබ ගාවට එන නිසා ඔබ තුල ඊට වඩා දේවල් වෙනවා. ක්‍රියාපත කියවලා බලන්න. පේදුරුතුමාගේ හෙවණැල්ල වැටෙද්දී මිනිස්සු සුව වුණා. පේදුරුතුමාගේ හෙවණැල්ල ගෝලේ යද්දී හෙවණැල්ල වැටෙන තැන්වල මිනිස්සුන්ව ගෙනල්ලා තිබ්බා. මේ පුදුම තැන්. පාවලතුමාගේ
ඇගේ ඇඳුම රෙදි පටි රෙදි කෑලි ඇගේ ගාගෙන ගිහිල්ලා මිනිස්සුන්ට තියලා සුව වුණා. ජේසුගේ වාටි අල්ලලා සුව වුණේ. අර හෙවණල් වැටිලා. කියන්නේ ජේසු අයිති කරගත්ත අයගේ ජීවිතේ වෙන දේවල්. ඔබගේ මගේ ජීවිතය මගේ ප්‍රමාන්තයනි. අපි වාටි නෙමෙයි අල්ලන්නේ. අපි සප්‍රසාද වහන්සේව ලබන්නේ. මොන වාටියක්ද? සප්‍රසාද වහන්සේව ලබන්නේ. හැබැයි අපිට ස්වර්ගයක ඉනිමගක් නැහැ. ලබනවා විතරයි. කනෙක්ෂන් එකක් නැහැ. පොරොන්දුවක් නැහැ. බලය අයිති කර ගැනීමක් නැහැ. අච්චර මිනිස්සු තෙරපි යනවා. මෙලෝදානයක් වෙන්නේ අපිට ඇතහිල්ලෙන් කී දෙනාද ලබන්නේ? ඒක මහා ඛේද වාචකයක් නෙමෙයිද? මොන නාස්තියක්ද? අපි කතා කරනවා පාංශු කාදනය ගැන. අපි කතා කරනවා කැලේ කපන එක ගැන. අපි කතා කරනවා මුහුද අයියෝ නැවගිලිලා ඔක්කොම නාස්ති වෙලා තමයි. ඊට වඩා මහා ඛේද වාචකයක් අපේ ඇතුලේ සප්‍රසාද වහන්සේ ලබද්දි මේක දේ වෙන්නේ නැතිකම. මොන අපතේ යමක්ද? මොන අපතේ යමක්ද? මගේ ප්‍රමාන්තයනේ. එනිසාද මේ ස්වර්ගික ඉන්නේ මග මතක් කරගමු. ස්වර්ගික ඉන්නේ මග උන්වහන්සේ ගෙදරට යනවා. වචනේ ගන්න. අපි අවසානක එසේ කළේ උන්වහන්සේ සලුවට පමණවත් අත තැබුවොත් මට සුවය ලැබුණු ඇතැයි ඈ සිතාගත් බැවිනි. ජේසුස් වහන්සේ හැරි ඈ දැක දියණියනි ධෛර්යය ගන්න. ඔබ ඇදහිල්ල ඔබ සුවපත් කළේයයි වදාළ එක. ඒ ස්ත්‍රිය මොහොතේ පටන් සුවපත් වූ අය. දුවේ දිරිමත් වෙන්න ඔබගේ ඇදහිල්ල. ඇදහිල්ල ඒ කියන්නේ ඔබගේ පරිසරය මොකක්ද වෙන්නේ? ලූක් 22:31 පරිසරය මොකක්ද වෙන්නේ කියන එක නෙමෙයි ජේසුගේ ප්‍රශ්නය. යකාබත් එක්ක සෙල්ලම් කරනවද බල්ටි ගන්නවද කියන එක නෙමෙයි ජේසුගේ ප්‍රශ්නය. ජේසුගේ ප්‍රශ්නේ ඇදහිල්ල. අප ගැලවීම ලබා ගත්තේ පුණ්‍ය ක්‍රියාවලින් නෙමෙයි ඇදහිල්ලෙන්. ඒ ඇදහිල්ල නොබිදෙන තැනක ඉන්න. උන්වහන්සේ කතා කරලා කියන ලූක් 22:31 බලන්න. ඇත්තෙන්ම මම ඔබට කියමි 22:31 සීමොන් මේ අසන්න සාතන් තිරිඟු පොළන්නක් මෙන් ඔබ සියලු දෙන පොළන්නට අවසර ලබා ඇත. ඒත් ඔබ ඇදහිල්ල නොබිඳෙන පිණිස මම ඔබ උදෙසා ආඥා කරමි. උන්වහන්සේ වැඩක් නැහැ පොළනවද පෙළනවද කරන්නේ. සාතන් හරි කරයි. හැබැයි ඔබ ඇදහිල්ල ඉන්න මේ ඉනිමග මේ ස්වර්ගික ඉනිමගේ කනෙක්ෂන් එක. ජේසු යයිරස්ගේ ගෙදරට යනවා බලන්න වචනය. යයිරස්ගේ ගෙදරට යනකොට නලාපිමිනවා ලතෝනිදී උන්වහන්සේ ප්‍රධානියාගේ ඊට ඇතුළු වී නලාකාරයන්ද ഘോഷා කරමින් සිටි සමූහයද දැක ආකට යන්න දැරිය මැරි නැත නිදන්නේයි වදාළසේක. එවිට ඌ උන්වහන්සේට සරදම් කළහ. ඒත් සමූහය පිට කරනු ලැබූ පසු උන්වහන්සේ ඇතුළු වී ඇගේ අත ඇල්ලුසේක. මගේ ප්‍රමාන්තයනේ මේ ඉනි මගේ ගණදෙනේදී එල්ලවන්න ඕන අය ඉන්නවා. අයින් කරන්න ඕන අය ඉන්නවා. ඔබගේ ඇතුලේ මේ අතුලාන්ත දැක්මක් ස්වර්ගික ඉනිමගක් දේවදූතයෝ බහිනවා නගිනවා. ඔබගේ දේ පොළවට අරගෙන පොළවේ දේ උන්වහන්සේ ගාවට අරගෙන යනවා. උන්වහන්සේගේ දේ අපගේ ගාවට අරගෙන යනවා. මේක වෙන්නේ දේවදූතයන්ගේ නෙමෙයි. ජේසු තමයි මේ ඉනිමග බහැලා ආවේ. දේවදූතයෝ නමස්කාර කරන ස්වාමින් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේ පිලිප්පි වරුන්ගේ දෙවනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තිය කතා කරලා කියනවා තමන් විසින් බදාගත් වස්තුවක් වෙයි නොසිතන දේවත්වය අතහැර මනුෂ්‍ය ස්වභාවයක ඉපද මනුෂ්‍ය ස්වභාවයක ඉපද කුරුසිය මරණය දක්වා කීකරුණා කියලා. උන්වහන්සේ එතනින් බහැලා ආවේ ඔබගේ ජීවිතයට. ඊට පස්සේ උන්වහන්සේ ඔබව මාව ඔසවගෙන යනවා. තාත්තගේ දකුණු පැත්තේ ඉඳගෙන මැදිහත් වෙනවා නිරන්තරයෙන්. ස්ටීවන් තුමාට ගල් ගහද්දී අහස විවර වෙලා ජේසුව දැක්ක තාත්තගේ දකුණු පැත්තේ ඉන්නවා ස්ටීවන් තුමා. ඒ විවර වෙච්ච ඒ ඉනිමගයි දැක්කේ. ඒ ඉනිමග තුල ජීවත් උනේ. ඔබ මම ජීවත් වෙන්න ආරාධනා කරන්නේ ඒ ඉනිමගේ. ඒ බලාපොරොත්තු දෝත දරාගමු. ජේසු අවසාන වශයෙන් මොකද කරන්නේ? දැරියට අත තියනවා. දැරිය නැගිට්ටාය 25 වෙනි වගන්තියට ගන්න. එසේ සමූහය පිටකන ලැබු පසු උන්වහන්සේ ඇතුළු වී ඇගේ අත ඇල්ලුසේක. මගේ ආදර ප්‍රමාන්තයනේ. එනිසා ඔබගේ ජීවිතයේ බිඳුවට වැටිච්ච තැන ඇදහිල්ලෙන් ඉන්න. අච්චර ජරා වැඩක් කරපු ජාකොබ්ගේ ජීවිතයෙන් උන්වහන්සේ පොරොන්දු ඉෂ්ට කරා නම් ඔබගේ මගේ ජීවිතේ කොච්චර ජරා වැඩකටවත් බෑ උන්වහන්සේගේ ආශිර්වාදය පුතර නතර කරන්න. මරණය පීඩාවටවත් බෑ ඒක නතර කරන්න. එනිසා
වාලුකා සිහිනේ වාලුකා කතරේ යදුමන් බොඳ වූයේ වැනසීලා සිහිනේ අදයි රෙවුණු වේලේ ඉඩ දෙන්න ජෙසුට ආදරය කරන්න ඔබට